සදාකාල ජීවනයේ උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කටයුතු දැයි ඇසුවේය. උන්වහන්සේද විවස්ථාවේ ලියා තිබෙන්නේ කෙසේද? කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදයි ඇසුසේක. ඔහු උත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට නුඹට මෙන් නුඹේ අසල්වාසියාට තේරුම් කරව යන්නේ කීවේ. උන්වහන්සේ නුඹ උත්තර දුන්නා හරිය. එසේ කරන්න. එවිට නුඹ ජීවත් වන්නේ යයි ඔබට කීසේක. නමුත් ඔහු නිදොස් වෙන්නට කැමැතිව මාගේ අසල්වාසියා කවුද? යේසුස් වහන්සේගෙන් ඇසුසේක. යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේ එක්තරා මිනිසෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසු වී. සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන ඔහුට පහර දී ඔහු වඩපණ කර ගියෝය. එක්තරා පුරුෂයෙක් අහම්බෙන් මාර්ගයේ යන්නේ ඔහු දැක අනිත් පැත්තෙන් ගියේය. එසේම ලෙවියෙක්ද එතනට පැමිණ ඔහු දැක අනිත් පැත්තෙන් ගියේය. නමුත් එක්තරා සමාරියෙක් ගමන් යන අතර ඔහු සිටි තැනට ඇවිත් ඔහු දැක අනුකම්පා කොට ළඟට ගොස් ඔහුගේ තුවාල වලටද තෙල්ද මුද්‍රික නාමයට වත් කොට තුවාල බැඳ තමන්ගේම මූර්ගයා පිට නිදුවාගෙන තානාමයට ගෙන ගොස් ඔහු බලාගත්තේ. පසුවදා ඔහු මසු දෙකක් රැගෙන තානායම් කාර්යයට දී මොහු බලා ගන්න. මීට වැඩිය නුඹේ වේදම් කළ දෙයක් මම නැවත කල නුඹට ගෙවන්නේ කීවේ. ඉතින් සොරු අතර අසූ දැනට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා උනේ කවරෙක්ද කියා නුඹ සිතන්නේ යසුසේක. ඔවුන්ට කරුණා කළ තැනැත්තේයයි ඔහු කීවේය. නමුත් ගොස් එලෙසම කරන්න යේසුස් වහන්සේ ඔහුට කීසේක. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා වේවා. උන්වහන්සේ යහපත්ව සිටිනවා. අද දවසේදී අපිත් එක්ක උන්වහන්සේ ජීවමානව වැඩ වාසය කරනවා. දෙවියන් වහන්සේගේ නාමය උසස්. දෙවියන් වහන්සේගේ නාමය බලවන්තයි. උන්වහන්සේට කරන්න බැරි කිසි දෙයක් නෑ. මා විශ්වාස කරනවා දේශයේ පවතින තත්වයන්, පැවතුණු තත්වයන් ගැන ඔබ යාඥා කරන්නේ නැති, යාඥා කරනවා ඇති කියලා. උන්වහන්සේ උත්තර දෙවි ඉන්නවා. උන්වහන්සේ අපගේ යදුම්, අපගේ මොර ගැසි, අපගේ කඳුළු අසන දකින්න දෙවියන් වහන්සේ. එදා ඊශ්‍රායල් ජනතාව ඒ වගේ ඇඬු කඳුලේ අඳෝනාවෙන් හිටියා. ඒ අඳෝනාව ස්වාමීන් වහන්සේ දැසුණා. උන්වහන්සේ ඔහුගේ කඳුළු දැක්කා, ඔහුගේ වෙහෙස පීඩාව දැක්කා. උන්වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා. ඒ වගේ තමයි ඊයේ දවසේ ජනතාවගේ මොර ගැසීම යම් උසස් තත්වයකට පැමිණි වෙලාවේදී ඒ බල පරාක්‍රමයන් විදිලා ජනතාවට ජයග්‍රහණය ස්වාමීන් වහන්සේ දුන්නේ අපි විශ්වාස කරන්නේ. ස්වාමීන් වහන්සේට පමණයි මොන බලගතු තත්වයක් වුණත් වෙනස් කරන්න පුළුවන් වෙන කිසි කෙනෙකුට බෑ. ඉතින් දෙවියන් වහන්සේ තුල අපේ වගකීම අපි තවදුරටත් ඉෂ්ට කරන්න අවශ්‍යයි. දූෂිත පාලන ක්‍රමයක් මිනිස්සු හදාගෙන ඉන්නවා අසරණයන්ට පීඩා කරන්න. අහිංසක මිනිස්සුන්ට පීඩා කරන්න. එදා පටන් අද දක්වා සිද්ධ වුණේ දූෂිත පාලන ක්‍රමයන් හදාගෙන දූෂිත පාලකීන් ඒවා පාලනය කරනවා. මොකද දූෂිත පාලන ක්‍රමයක් ඇතුලේ හොඳ පාලනයකට පාලනය කරන්න බෑ. ඉතින් ඒ ජනතාවගේ නැගිටීමත් එක්ක ඒ තත්ත්වයන් වෙනස් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ යන්නේ මේ අපි පසු කරමින් ඉන්නේ ඊටම අමාරු කාලයක්. ඔව්. ඒකම බුද්ධිමය අවධියක්. උදෙසා අපව ස්වාමීන් වහන්සේ මෙහෙයමින් ඉන්නවා. විවිධ පුද්ගලයින්ට වහල්භාවයෙන් දේශපාලන පක්ෂවල වහල්භාවයෙන් ගමන් කරන වෙනුවට සිහි අවදි කරගෙන කල්පනා කරන්න ජනතාවක් හැටියට අපි හැමෝම කැඳවන්නා වූ අවධියක්. ඒ නිසා
ඊයේ පැහැදිලිව පෙන්වුවා නේද? වෙඩි උණ්ඩ වලට ගෑස් වලට රටේ ගෑස් නැහැ, හැබැයි කඳුළු ගෑස් තියෙනවා නේ. මිනිස්සුන්ට කන්න දෙන්න ගෑස් නැහැ. ඔබ දැක්කත් දන්නේ කලින් තිබුණටත් වඩා තියුණු ගානේ ගෑස් ෆයර් වෙනවා. මේව බබර වගේ කැරිකිලා ඉන්නවා. ඒක හරි තියෙන අනිත් එකට වඩා. එහෙම තමයි. එහෙම තමයි අපි වැරදි මිනිස්සු තෝරගත්තාම කවුරු වුණා. ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ. අපේම මිනිස්සුන්ගේම කර්මතින් ඇවිල්ලා මිනිස්සුන්වම පීඩා කරන පාලකීන් පාලන ක්‍රමයක්. ඉතින් මේවා වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඊයේ දවසේදී ඒ මොන බලයක් තිබුණා? ඒ බල ජනතාවගේ හඬට යටයි කියන එක පෙන්නලා දුන්නා. ඉතින් පෞද්ගලිකව මම සාමාන්‍ය වැසියෙක් මේ රටේ පුද්ගලයෙක් හැටියට මට හරි සතුටක් දැනෙනවා මිනිස්සු අවදි වෙගෙන ඉන්න එක ගැන. නැත්නම් අපේ රටක් ඉදිරි වෙන්නේ නැහැ. අර අපේ රටක් නැහැ කියලා මිනිස්සු විවිධ පුද්ගලික බලයෙන් ගෙනාවේ. මං ගිය සතියේත් අහුවාගේ මං අදත් අහනවා. ඒ රට මොකද? හැබැයි අපිට බලාපොරොත්තුවක් තියෙන අපි ජනතාවක් කෙරෙහි එකතු වුණොත් රට හදන්න පුළුවන්. කල්පනාව අවදි කරගෙන හැදුවොත් අපිට ඒක පුළුවන්. ශ්‍රී ලංකා ඉතිහාසයේ අරගලයකින් පරාජය වෙච්ච ආණ්ඩු බලයක් පරාජය වෙච්ච පළවෙනි අවස්ථාව ඒ ඊටත් එහා ප්‍රබලම බලයක් ප්‍රබලම පාලනයක් පරාජය වුණා ජනතාවගේම හඬින්. ඉතින් ඒ ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න අවශ්‍යයි. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ පීඩිතයෙක් එක්ක නැහැ. පීඩාකාරය එක්ක දෙවියන් වහන්සේ නැහැ. ඔවුන් මොන තරම් හොඳ කතා කිව්වත් පීඩාකාරයෙන් එක්ක දෙවියන් වහන්සේ ඉන්නේ නැහැ. අපිත් අපේ ජීවිතවල තේරුම් ගන්න අවශ්‍යයි. අපි කාට හරි පීඩාවක් කරන වචනකින් හරි අපිත් එක්ක ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ නැහැ. යක්ෂ බලවේගයක ක්‍රියා කරා කියලා වැඩි කල දුවන්න බෑ. ඒක ඔක්කොම පෙන්නවා මේ පහුගිය කාලය ඇතුළත. ඉදිරියටත් ස්වාමීන් වහන්සේ පෙන්නයි. නමුත් පීඩිතයන් සමග දෙවියන් වහන්සේ පීඩිත ජනතාවගේ මොර ගැස්වීම එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා කියන එක උන්වහන්සේ පැහැදිලිව පෙන්වගෙන ඉන්නවා. ඉතින් ජනතාවක් හැටියට ගමක් හැටියට මේක ඇහෙන මානේ ඉන්න ඕනම කෙනෙක්ට මට දෙන්න තියෙන පණිවිඩය තමයි මින් ඉදිරියට ඔබ හැමෝටම බලයක් තියෙනවා. ඒ බලය නිවැරදිව පාවිච්චි කරන්න. නිවැරදි පුද්ගලයින්ම රටේ නායකත්වයට තෝරා ගන්න. තමුන්ගේ ගමේ ප්‍රදේශයේ නායකත්වයට නිවැරදි පුද්ගලයින් තෝරා ගන්න. තත්ත්වය තනතුර බලන්න එපා. ඕන දෙන මුදල් මොනවද කියන එක බලන්න එපා. බලන්න එයා කොයිතරම් අවංක යහපත් පුද්ගලයෙක්ද, කොයිතරම් එයාට දක්ෂතාවය තියෙනවද, කොයිතරම් එයාට හැකියාව තියෙනවද, කොයිතරම් එයාට මේ ශේෂ්ත්‍රය ගැන දැනුමක් තියෙනවද. කොයි වෙලාවක දූෂිතී අපරාධකාරී මිනිමරුන් චෝදනා ලැබුවත් වංශාකාරී කිසිම විදිහක කිසිම වරදකට යොමු වෙන්නේ අපේ පළාතේ ඉන්න කෙනා ගැන අපි දන්නවනේ දෙයියේ නේද? එතකොට ඒ කෙනා ගැන කල්පනා කරලා ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. නැත්නම් ඉදිරියට තවත් ලේ හැලේ මේ අහිංසක ජනතාවගේ අපිම පත් කරගන්න පාලකයන් නිසා. ඉතින් නූගත් පාලකයන් නෙවෙයි බුද්ධිමත් පාලකයන් තෝරා ගන්න. ඒකට දෙවියන් වහන්සේ අපව කැළවනවා. අපිට ඒක තමයි සිහි බුද්ධියක් දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. ඒකම තව දෙයක් කියන්නේ. අපි ගොඩක් වෙලාවට කැමති අපිට මොනවා හරි දෙයක් කරලා දුන්නාම එයාට ඡන්දය දෙන්න. එහෙම යන්න එපා. ඕනෑම පාලකයෙක් කියන්නේ ජනතාවට සේවය කරන්න. ඒක යාගේ ඩියුටි එක. අනිත් එක ඒගොල්ලෝ ජනතාවට ගෙනල්ලා දෙන දේ දෙන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් වලින් නෙවෙයි. ඔබේම මගේම බදු මුදල් වලින්, ජනතාවගේ බදු මුදල් වලින් තමයි ඒව ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා ඒ වගේ අයව මින් ඉදිරියට ඉස්සරහට ගෙනියන්න එපා.
මම මේ පාරට කොන්ක්‍රීට් ටික දාලා දුන්නා. ඒකින්ද මට ඡන්දෙ දෙන්න කියලා කියන්න ආවොත් ඒක කියන්නේ තියන්න එපා. අබ පැලේ පොල් පැලේ ඔබේ ඡන්දේ පාවලා දෙන්න එපා. ළමයෙක්ට ශිෂ්‍යාධාරයක් අරන් දුන්නා කියලා ඒක කරන්න යන්න එපා. මෙන්න මේවා තමයි අපිට වැරදුණු තැන්. මින් ඉදිරියට බුද්ධිමත්ව හිතලා දක්ෂ තරුණ මොන පක්ෂකින් ආවත් කමන්නේ තමුන්ගේ ප්‍රදේශයේ දක්ෂයෙක් නම් සුදුස්සෙක් නම් තරුණයෙක් නම් වැදගත් පුද්ගලයෙක් නම් අවංකයි නම් එයාම යවන්න ඉස්සරහට රට දියුණුවේ. අපේ දරුවන්ගේ දරුවන්ට හොඳ රටක් අපිට දායාද කරන්න පුළුවන් එතකොට. මොකද අපි දෙවියන් වහන්සේගේ පාලනය ගැන කතා කරනවා. දෙවියන් වහන්සේගේ පාලනය තුළ පිරිසිදු දෙයක් සිද්ධ වෙන්න අවශ්‍යයි. පිරිසිදු දේ කරන්න අපිරිසිදු මිනිස්සු යවලා බෑනේ. ඒකට පිරිසිදු මිනිස්සු යවන්න අපි තීරණයක් ගමු. නිර්දෝෂී බුද්ධිමත් මිනිස්සු අපි ඉදිරියට යවමු. අපි හැම කෙනාගේම එක ඡන්දයකට තියෙන බලය ගැන අපි අවබෝධයෙන් එතකොට මෙහෙම වරදින්නේ නැහැ අපේ මිනිස්සුන්ට. මෙහෙම කන්න බොන්න නැතුව දුක් විඳින්න ඕනේ නැහැ පාරවල් වල. ඇයි දන්නවද මම මෙහෙම කියන්නේ? ඔබ කවුරු කාටවත් ණය වෙලා මෙතෙක් කාලා බීලා නැහැ. හැබැයි අපි ණය කාලා. අපි හැමෝම නැහැ. අපි මෙහෙම කොච්චර ලස්සනට ඇඳගෙන ඇවිල්ලා වාඩිලා ඉන්නත් අපි ණය කාලා. අපි ලක්ෂ 10ක් විතර ණයයි. කවුද ඒක කරේ? අවුරුදු 74ක් පුරාවට මේ රට පාලනය කරපු මිනිස්සු. ඒ නිසා මිනිවිලේ වහල් භාගයෙන් මිදිලා අපි බුද්ධිමත්ව වැඩ කරමු. මේක කොහෙත්ම දේශපාලනයක් නෙවෙයි. නමුත් බයිබලයේ තුල තමයි සැබෑ නියම දේශපාලනය කතා කරන්නේ. අනේ නිසා මේ අවදි කිරීම මම ඔබට කරේ ස්වාමීන් වහන්සේ තුල යාඥා කළා. නිවැරදි මිනිස්සු රටට පත් වෙන පිණිස යාඥා කරන්න. අපි යාඥා කරන්න අවශ්‍යයි මේ අරගලයේ වෙලේ සටන් කරපු මිනිස්සු ගැන සහ ඉදිරියට යහපත් දෙයක් සිද්ධ වෙන පිණිස අපි යාඥා කරන්න අවශ්‍යයි. ස්වාමින් වහන්සේ මැදිහත්ව මේ දේ සියල්ල මෙහෙවන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි යාඥා කරමු. එය අපේ වගකීමයි. දැන් අපි අද කියවුවා ලූක්තුමාගේ සුභාරංචියේ 10 වන පරිච්ඡේදයේ 25 ඉඳලා 37 දක්වා. සදාකාල ජීවනය ලබා ගන්නේ කොහොමද? එක ව්‍යවස්ථාව ගැන හුඟක් දන්න, පරතරයට දන්න පුද්ගලයෙක් ඇවිල්ලා අහනවා කොහොමද සදාකාල ජීවනය ලබා ගන්නේ? ජේසුස් වහන්සේ නැවතත් ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා කියවලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා මෙයා හොඳට දන්න කෙනෙක්. එතකොට එයාගෙන් උත්තරයක් ගන්න ඔයා කොහොමද මේ ව්‍යවස්ථාවේ කියවලා තියෙන්නේ? එතකොට කියනවා ආත්මයෙන්, බුද්ධියෙන්, හෘදයෙන්, ශක්තියෙන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. ඒ වගේම නුඹට මේ නුඹේ අසල්වැසියටත් ප්‍රේම කරන්න. ජේසුස් වහන්සේ කියනවා ඔයා කිව්වා හරියට හරි. ඔයාගේ උත්තරේ ලකුණු 100%යි. දැන් ඔයාලට කරන්න දෙයක් තියෙනවා. කරන්න තියෙන දේ තමයි ඒ කියවපු දේ, ඔයා ප්‍රකාශ කරපු දේ ඔයා ගිහිල්ලා කරන්න. වෙන කිසි දෙයක් නැහැ සදාකාල ජීවනය ලබා ගන්න. දේව වචනය බයිබලයේ කියනවා දේව වචනේ අසන්නෝ පමණක් නොවි ඒ ක්‍රියාවට යොදවන්නෝ වෙන්න. දැන් මෙතන යේසුස් වහන්සේ බොහොම සරලව ඔහුගෙම උත්තරයක් අරන් කියන්නේ මේකයි. කොච්චර ඇහුවත් වැඩක් නැහැ. ඒ අහන ප්‍රශ්න වලට කොයිතරම් හොඳට බයිබලයේ උත්තර දුන්නත් තරන්නේ නැහැ. ඒ තියෙන දේ කරන්න. මේ ව්‍යවස්ථාව උගන්වන කෙනෙක් හොඳට දන්නවා බයිබලය ගැන. අපේ වචනෙන් කිව්වොත් දේව වචනය ගැන හොඳටම දන්නවා. පරතරයට දන්නවා. ඔහු උගන්වන්නත් ඇති. ඔහු දේශනා කරලා ඇති. මේ අපි වගේ ගිර යටින් කෑ ගහලා මිනිස්සුන්ට කතා කරලා ඇති දේව වචනය ගැන. යේසුස් වහන්සේ කියනවා දැන් කෑ ගගා ඉඳලා වැඩක් නැහැ. දැන් ඔයා දන්නවා කරන්න ඕන දේ. ඒ දන්න දේ ගිහිල්ලා කරන්න. මේ උත්තරේ යේසුස් වහන්සේ ඔහුට දුන්නාම ඔහු අපහසුතාවයටපත් වෙනවා. අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නකොට ඇත්තටම අපි නොදන්න තැන් ගොඩයි. ඔහුට සිද්ධ වුණේ එයයි. ඔහු ගොඩාක් දන්නවා කියලා තමයි ඔහු හිතන් හිටියේ. හැබැයි උන්වහන්සේ දීපු උත්තරයත් එක්ක
ඔහු පැකිලීමටපත් වුණා. ඔහු ලැජ්ජාවටපත් වුණා. මොකද ඔහු කියලා විතරයි කරලා නැහැ. මේක ඔබට ඔබේ ජීවිතේ මට මගේ ජීවිතෙන් ප්‍රශ්න කරගන්න පුළුවන් දෙයක්. දැන් මම දේශනා කරනවා මම මේ දේශනා කරන දේ කරනවාද? යේසුස් වහන්සේ අහන්නේ මගෙන් ඔයයි. ඔය දේ. අපි හැමෝගෙම අහනවා පෞද්ගලික ප්‍රශ්නයක් උන්වහන්සේ. දැන් මේ පුද්ගලයාගෙන් අහන්නේ ඔබ දන්නවා හොඳටම. ඔබ හොඳ ගුරුවරයෙක්. ඔබට හොඳ දැනුමක් තියෙනවා බයිබලයේ සම්බන්ධයෙන්. හැබැයි ඔබේ එක අඩුවක් තියෙනවා. අර පොහොසත් යවුණෙක් ආවේ යේසුස් වහන්සේත් එක්ක එයත් සදාකාල ජීවනය හොයාගන්න යාවේ. ඔහුගෙනුත් ඇහුවලු උන්වහන්සේ ප්‍රශ්නයක්. මොනවද? ඒතර ඔහු කියන්නේ මේ උත්තරෙමයි දෙන්නේ. උන්වහන්සේ කියනවා ඒ විදිහට කරන්න. අපි හැමෝටම ස්වාමින් වහන්සේ පෞද්ගලික කැඳවීමක් සහ වගකීමක් දීලා තියෙනවා. අපි ඉගෙන ගන්න දේ අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙන දේව වචනය ක්‍රියාවට යොදවන්න. දැන් අපි කිව්වොත් උගන්වන්න පුළුවන් අපි ඕන කෙනෙක්ට. හැබැයි අපිව ප්‍රශ්න කරන්න ඒක ක්‍රියාවට යොදවන්න ගියාම උන්වහන්සේ ඔහුට කිව්වා ඔබ ක්‍රියාවට යොදවන්න. නමුත් ඔහු කියනවා දැන් ඔහුට ඒකට උත්තර නැහැ. මොකද ඔහු මෙතෙක් ඒක කරලා නැහැ. කරලා තිබුණේ නැහැ. කරලා තිබුණා නම් ඔහුට නැවත උත්තරයක් දෙන්න තිබුණානේ. මම ඕක කරනවා ස්වාමීනි කියලා. ඔහුට උත්තර නැහැ. හැබැයි ඔහු අහනවා අනේ මගේ අසල්වැසියා කවුද කියලා දෙන්නකෝ. මම ඒක දන්නේ නැහනේ. ඒ වගේ හරිම ලාමක උත්තරයක් ඔහු දෙනවා. ව්‍යවස්ථාව දන්න කෙනෙක්, ව්‍යවස්ථාව උගන්වන කෙනෙක්, පරතරයට බයිබලයේ දන්න කෙනෙක් අසල්වැසියා කවුද කියලා දන්නේ නැහැ. යේසුස් වහන්සේගෙන් අහනවා අසල්වැසියා කවුද කියලා. මොකක්ද ඒ අරමුණ? ඔහුට ඒ දේ කරන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඔහුට උවමනාව තිබුණේ ගුරුවරයෙක් හැටියට සමාජයේ පෙනී ඉන්න. ඉහළ පුද්ගලයෙක් හැටියට සමාජයේ පෙනී ඉන්න විතරයි. ඒ ඉගෙන ගන්න දේ, උගන්වන දේ තව කෙනෙක්ට කරන්න ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. මොකද එතන ලොකු කැපකිරීමක් සහ වැයවීමක් කරන්න තිබෙනවා. ඒ දේ කරන්න ඔහු අසමත් වුණ නිසා ඔහු අහනවා මගේ අසල්වාසියා කවුද? ඔයත් එහෙම කරන්න කිව්වා ගමන් අහනවා අනේ මගේ අසල්වාසියාත් කවුද කියලා දෙන්න. එතකොට මම කරන්න බලන්නම්කෝ. අන්න ඒ වගේ උත්තරයක් ඔහු දෙන්නේ. එතකොට ජේසුස් වහන්සේ යහපත් සමාරිතයාගේ කතාව, ඒ උපමාව ඔහු ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේක අපි හැමෝම දන්නවා. පුංචි කාලේ ඉඳලා අහලා තියෙන කතාවක්. එක් මිනිස්සේ ගමනක් යනවා. යෙරුසලම ඉඳලා යෙරිකෝවට යනවා. සාමාන්‍යයෙන් ඒක කඳු ප්‍රදේශයකට යන්න තියෙන්නේ. අමාරු ගමනක්. දුෂ්කර ගමනක්. කිලෝමීටර් 15ක 20ක වගේ දුරක් යන්න තියෙනවා. මේ ගමන යන අතරේදී ඔහුට ප්‍රශ්නයක් වෙනවා. ඔහු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? පොරු කණ්ඩායමක් ඇවිල්ලා ඔහුට ගහලා තුවාල කරලා බාගෙට මැරෙන්න තරම් ඔහුට හිරිහැර කරලා ඔහුගේ තිබ්බ ශේෂතම උස්සගෙන යනවා. ඔහු ගාව තිබ්බේ මොනවද? ඒ හැමදේම අරගෙන යනවා. දැන් ඔහු වැටිලා තුවාල වෙලා වතුර පොදක්වත් නැතිව වේදනාවෙන් කෑමොර දෙමින් ඉන්න වෙලාවක්. මේ වෙලාවේදී එතනින් යනවා මේ අපි වගේ දේව ගැතිවරු කියන කණ්ඩායමට අයිති පූජකයෙක්. පූජකයෙක් එතනින් යනවා. හැබැයි දැක්කේ නෑ වගේ යනවා. හරි ෂෝ. දැක්කේ නෑ වගේ අහක බලා යනවා. ඒක දකිනවා. හැබැයි දැක්කට දැක්කේ නෑ වගේ යනවා.
මේ මිනිස්සේ තුවාල වෙලා වැටලා ඉන්නවා. එයාට කරුණාව දක්වන්න ඕනේ, එයාට දයාව දක්වන්න ඕනේ, එයාට උදව් කරන්න ඕනේ. දැන් මම යන ගමන කොහේ වුණත් මොන වගකීමක් තිබුණත් මම මේ මිනිස්සයත් එක්ක ඉන්න ඕනේ. මේ මිනිස්සයා තනි වෙලා දැන් මේ බාගෙට මැරිලා ඉන්නේ. මේ මිනිස්සයාට මම උදව් කරන්න ඕනේ කියලා ඔහු හිතලා ඔහු නතර වෙන්න තිබුණේ. නමුත් ඔහු දැකලා පාරෙන් එහා පැත්තේ ඔහුව මග ඇරලා යනවා. වංශවත් කෙනෙකුත් වෙනවා. يعني පූජක වංශයේ ලෙවියේ ඒ කෙනෙකුත් වෙනවා මහා උසස් වංශයක්. ඔහුත් ඒ වගේම කරනවා. පූජකයා වගේම ඔහුත් කරනවා. තුන්වෙනි කෙනා එනවා. එයා තමයි මෙතන man of the match මේ කතාන්දරය ඇතුලේ. එයා තමයි වීරයා. කවුද? වීරයා උනේ සතුරා. යුදෙව්වන්ගේ ඊශ්‍රායල් ජනතාවගේ සතුරෙක් තමයි සමාරිතයා කියන්නේ. සමාරිතයා කියන්නේ සතුරෙක්. යේසුස් වහන්සේ කිව්වා සතුරටත් ප්‍රේම කරන්න. දැන් සතුරටත් ප්‍රේම කරන්න කියලා කිව්වේ ඊශ්‍රායල් මිනිසුන්ට නැත්නම් යුදෙව්වන්ට. දෙවියන් වහන්සේගේ වචනේ අහන්න ආව මිනිසුන්ට. අර මිනිස්සු පැත්තටවත් හැරිලවත් බැලුවේ නැහැ. පූජකයා දෙවියන් වහන්සේගේ මෙහෙකරුවා. පූජක වංශය දෙවියන් වහන්සේ තෝරාගත් වංශයක්. නමුත් සතුරාට ප්‍රේම කරේ කවුද? මේ වචනේ හරියට අහලවත් නැතුව හිටපු මිනිස්සු. සමාරිතේ. ඔහුට තිබුණු හැම දෙයක්ම ඔහු වියදම් කරනවා. බලන්න මොනතරම් අවදානමත්ද කියලා. දැන් මේ ඇත්තටම ගත්තොත් මේ ගමන ගිය මිනිස්සයාත් හරිම කෙයාලස් මිනිස්සෙක්. වගකීමක් නැහැ ජීවිතය ගැන. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? අනේ පව් කියලා අපි කියනවනේ සමහරවිට මිනිස්සුත් කල්පනා කරන්නේ නැතුව වැඩ කරනවා. දැන් මේ මාර්ගය හරිම අමාරු මාර්ගයක්. මේ මාර්ගයේ අනිවාර්යෙන් හොරු ඉන්නවා. ඒ කාලේ ඒ මාර්ගේ යනවා නම් මිනිස්සු යන්නේ කණ්ඩායම් හැටියට. තනියෙන් යන්නේ නැහැ. තනියෙන් ගියොත් අනිවාර්යෙන් ඔහුව සොරා කනු ලබනවා. කණ්ඩායමක් හැටියට ගියොත් ඔවුන්ට රැකෙන්න පුළුවන්, ආරක්ෂා වෙන්න පුළුවන්. මේ පුද්ගලයා තනියෙන් යන්නේ. තමුන්ගේ ජීවිතේ අවදානමට දා ගන්නවා. දැන් එහෙම ගිහිල්ලා ඔහු තුවාල ලබන. ඒ කියන්නේ ඔහු දන්නවා මේ පාරේ හොරු ඉන්නවා. මාව කොල්ලකයි මට ප්‍රශ්නයක් ඇති වෙයි. මේවත් දැන තමයි ඔහු යන්නේ. ඇත්තටම ගත්තොත් ඔහුගේ වැඩේ හින්දා අර මිනිහයාත් අවදානමකට නෙමෙයිද වැටෙන්නේ. සමාරිතයත් අවදානමේ. ඇයි එයාවත් හොරා ගන්න පුළුවන්නේ? ඔය හොරු ටිකම ආපහු හැංගිලා ඉඳලා එන්න පුළුවන්නේ. හැබැයි මේ සමාරිත පුද්ගලයා තමුන්ගේ ජීවිතේට තියෙන අවදානම ගැන තකන්න ගියේ නැහැ. තමුන්ට මොනවද වෙන්නේ? දැන් මටත් මේ කවුරු හරි ඇවිල්ලා ගහලා මටත් පීඩා කළා මගේ තියෙන දේවලුත් අරගෙන යයි. ඒතකොට අපි දෙන්නටම මෙතන මැරෙන්න වෙයි කිය ගණන් බල හිටියේ නෑ ඔහු. ඔහු නතර වෙනවා. ඔහු නතර වෙලා ඔහුගේ වාහන දෙක නෙමෙයි එක වාහනේ කොටලුවා. ඔහුගේ කොටලුව අපිට ඉඳවගෙන මේ රෝගියාව අරගෙන යනවා තානායමට. ගිහිල්ලා කියනවා මෙන්න මේ දේ තියාගන්න. මේට අමතරව තවත් වැය වුණොත් මම ආපහු එන ගමන් ඔයාට ගෙවනවා ඒක. බලන්න මේ කතාව තුළ පුදුම දෙයක් ප්‍රකාශ කරන්නේ. දැන් මේ කතාව කියලා ඉවරුණාට පස්සේ යේසුස් වහන්සේ අහනවා මේ සිද්ධිය ඇතුලේ ඔයාට හිතෙන්නේ කවුද මෙයාගේ මේ අසල්වැසියා? කවුද මෙයාට ඇත්තටම අසල්වැසියෙක් උනේ? ඔහුට දයාව දක්වපු නැත්නම් ඔහුට කරුණාව දක්වපු තැනැත්තා. කියන්නේ සමාරිතයා කියලා කටින් කියන්නවත් කැමති නැහැ. තේරෙනවද? වචනෙන් කියන්නවත් කැමති නැහැ.
අර අපේ තියෙන ಜಾතිවාදය ඒ වගේ එකක් තමයි. සමාරිතිය කියලා කියන්නවත් කැමති නැහැ. ඒ තරම් පිළිකුල් කරනව ප්‍රතික්ෂේපිත වෛර කරන කණ්ඩායම. ජන කොට්ටාසය. අපේ රටෙත් එහෙමනේ නේද? වෙන જાතියක් ගැන කිව්වොත් උඩ පැනගෙන යන්නේ අපේ මිනිස්සු. සමහර අය කියනවා අපි ගිහිල්ලා ගැහුවා අර ගමට හරි ලොකු වීරකමක් වගේ කියන්නේ. ඒක බලාගෙන ඒවට මෙහෙවන උල්පන්දම් දෙන පාලකයෝ hina වෙවි ඉන්නවා. මොකද ඒ තුවාලෙම පාර සෑහෙන කාලයක් tamunට පැවැත්මේ ඉන්න පුළුවන්. බලන්නේ නැද්ද කියලා. දැන් මේ පුද්ගලයාගේ උත්තරේ තියෙන්නේ ඒකයි. දයාව දක්වපු කෙනා. ඒ සමාරිතය කියලා කියන්න කට හයිය නැහැ. ඇයි? හිත ඇතුලේ තියෙන්නේ නපුර. හැබැයි ව්‍යවස්ථාව උගන්වන්නේ. ඒ ලියවිලි උගන්වන පුද්ගලයේ පිළිගත් වැදගත් පුද්ගලයේ බෙදීම ඔවුන් තුල තිබුණා. පැහැදිලිද? ඉතින් මේ වගේ තමයි අපේ රට ඇතුලේ ආගම් වාදයේ ಜಾති වාදයේ කිව්වොත් මිනිස්සු වියරුවෙන් වැඩ කරනවා තමුන්ගේම සහෝදර සහෝදරීට විරුද්ධව. තමුන්ගේම සහෝදර ජනතාවට විරුද්ධව. මේ පුංචි රටක් ඇතුලේ අපිට ඒකට ජීවත් වෙන්න බැරි වෙලා තියන්නේ ඇයි? මේ බෙදීමක් අපේ ඔළුවේ තියාගෙන ඉන්නවා. අපිට සිංහල භාෂාව කතා කරලා කොච්චරක් දුර යන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්නකෝ. අනුරාධපුරයෙන් එහාට අපිට සිංහල විතරක් කතා කරගෙන යන්න බෑ. මඩ කලපුව පැත්තට යන්න බෑ. හැබැයි මේ මිනිස්සු මේ භාෂාවක් දන්නවා, තවත් භාෂාවල් දන්නවා. අපිත් එක්ක කතා කරනවා. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි සිංහල ජනතාව කැටිට අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි දෙමළ භාෂාව ඉගෙනගෙන නැහැ. අපගේ සහෝදර ජනතාවගේ හැඟියාවන් ආශාවන් අපි හඳුනගෙන නැහැ. අඩුතරම ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ඒ මිනිස්සුත් එක්ක වචනයක් දෙයක් හරි කතා කරන්න අපි සූදානම් නැහැ. ඇයි? අපේ ඔළුවේ කොතන හරි තැම්පත් වෙලා තියෙනවා, සේව් වෙලා තියෙනවා. මේ ඇත්ත එක අපි එච්චර ගනුදෙනුවට යන්න ඕනේ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ අපිට. ඒක වැරදි සිතිවිල්ල. ඉතින් මෙතන ඒ පණිවිඩය දෙනවා යේසුස් වහන්සේ. දේව වචනය තුල ඒ පණිවිඩය අපිට දෙනවා. ඉතින් කෙනෙක්ව විනිශ්චය කරන්න මේ පහුගිය දවස්වල බයිබල් අධ්‍යයනයේදීත් මම කිව්වා. තරුණ දරුවන්ට මේ බෞතිස්ම පන්තියේදීත් මම මේ දේ කිව්වා. කෙනෙක්ව විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා. වැරදි කෝණයෙන් තව කෙනෙක්ව බලන්න ඉක්මන් වෙන්න එපා. එහෙම වුණොත් මොනවද අහිමි වෙන්නේ? අපිට ඒ කෙනාට ප්‍රේම කරන්න, එයාට උපකාර කරන්න, එයාව පිළිගන්න, එයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න තියෙන වෙලාව අපෙන් අහිමි වෙනවා. මොකද මේ අවස්ථාව ආපහු එන්නේ නැහැ. අපිට කෙනෙක්ව විනිශ්චය කරලා, එලා දැකලා, එයාව ප්‍රතික්ෂේප කරලා පැත්තකට කරලා තියන්න අපිට හරි ලේසි. නමුත් හොඳ සම්බන්ධතාවයන් පවත්වාගෙන යන එකේදී අපිට මිලයක් ගෙවන්න තියෙනවා, අපිට කැපකිරීම කරන්න තියෙනවා, අපිට අතහරින්න තියෙනවා, අපිට වෙනස් වෙන්න තියෙනවා. ජේසුස් වහන්සේ මේ සිදුවීම හරහා ඒ දේ අපිට පෙන්නනවා. ඉතින් ප්‍රේමය, දයාව, කරුණාව පෙන්වන්න. දැන් මේ පූජකයා, මේ ලෙවියා, මේ අයට වැඩ රාජකාරී තියෙන්නේ නැති ගොඩක්. පූජාවන් ඔප්පු කරන්න යන්නේ නැත්තේ යෙරුසලමට. ආගමික වතාවත් කරන්න. නමුත් බලන්න කොයිතරම් බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේ පූජාවට නොවේ දයාවට කැමති දෙවියන් වහන්සේ. පූජකයා මේ දේ නොදැන දේ අර රෝගියාව පහු කරා යන්නේ. දන්නවා. නමුත් ඔහුට තිබුණ ආසාව. මට අවුරුද්දට වතාවයි මේ පූජාව ඔප්පු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒකෙන් මම කොහොම හරි යන්න ඕනේ. ලෙවියටත් ඒ වගේම පෙළඹීම් තමයි තිබුණේ. ඒ කියන්නේ
නීතිය ඔහුගේ හිතේ ඔහු නීතියක් දාගෙන තිබුණා. ඒ නීතිය තමයි ඔහුගේ මෙහෙවන්නා බවට පත් වුණේ. දයාව, කරුණාව, සිතේ තෙතමනය, ආදරය කියන එක ඔහු තුල තිබුණේ නැහැ. මම දකින්නේ මේ දේ. අපේ ලංකාවත් මේ ලක්මෑණියත් ඒ වගේ තමයි. ලක්මෑණිය ගමනක් ගියා. අර හොරුන්ට අහුුනේ. ඒ හොරුන්ට අහුුනේ, හොරු කණ්ඩායමකට අහුුනේ ඒ වගේ ලක්මෑණිය ගමනක් ගියා. අවදානම් ගමනක් ගියේ. හොරුන්ට අහු වෙනවා කියලා දැන ගියේ. නමුත් ගියා. ගිහිල්ලා අහු වුණා හොරුන්ට. හොරු කණ්ඩායමකට අහු වුණා. විවිධ තත්වයන්ගේ, විවිධ මට්ටම් වලින් අපේ රට සූරා කෑව විවිධ පාලකයෝ. සුදු ඇඳගෙන තමයි කළේ. ආගමික නායකයෝ හිටියා. අර කතාවේ තියෙන්නේ ආගමික නායකයෙක් ගියා කියලා. ආගමික නායකයෝ හිටියා දැක්කේ නෑ වගේ හිටියා. මොකද සුදු ඇඳගෙන ඉන්නේ. අපි හිතන්නේ හොඳ ලස්සනට ඇඳ පැළඳගෙන හිටියාම එයා හරි හොඳයි කියලා. මේ අවුරුදු 74ක් පුරාවට මේ රට සොරා කෑව විවිධ පුද්ගලයෝ. මේ ලක්මෑණිය ආගමික නායකයෝ වගකීමෙන් කටයුතු නොකිරීම නිසා ඒක දවසින් දවස උච්ච ස්ථානයකට ආවා. උග්‍ර තත්වයකටපත් වුණා. ගානක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද කොහොම හරි ඉතින් අපිටත් ඒ ඉහළ තැන් වලට එන්න කියනවනේ කියලා හිතන්නේ නැති සමහර විට. වංශවත් අය දන්නවා වෙන්නේ මොනවද කියලා. නමුත් ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඔවුනුත් නිහඬයි. ඔවුනුත් කිසි දෙයක් කරේ නැහැ. මොකද ඔවුන්ගේ ව්‍යාපාර කරගන්න, ඔවුන්ගේ තත්වයන් පවත්වාගෙන යන්න හොඳයි. ලක්මෑණිය හොරු රැළකට අහු වුණා. අර මිනිස්සයා යෙරිකෝ පාරේ මේ ගමන් කරනවා වගේ හොරු කණ්ඩායමක් ඇවිල්ලා ගහලා, තලලා, පෙළලා, තුවාල කරලා දැන් ලක්මෑණි ඉන්නේ ICU එකේ. ICU එකේ ලක්මෑණි ඉන්නවා. දැන් කවුද යහපත් සමාරිතයෙක් වෙන්නේ? කවුද මේ ලක්මෑණිය සුවපත් කරන්න යහපත් සමාරිතයෙක් වෙන්නේ? මෙන්න මෙයයි අපිට තියෙන පුදුම අභියෝගය. ලක්මෑණිය සුවපත් කරන්න අපව කැඳවලා තියෙන ස්වාමින් වහන්සේ. මේ තුවාල වෙලා පණ අදිමින් ඉන්න මේ රට ගොඩනගන්න, මේ රට සුවපත් කරන්න, මේ රට නැවත ශක්තිමත් තැනකට ගෙනෙන්න අපව ස්වාමින් වහන්සේ තෝරගෙන ඉන්නවා. ඒ නිසා අපි කිසි කෙනෙක්ට මග ඇරලා යන්න බෑ. එදා අර ආගමික නායකයා වගේ මග ඇරලා යන්න බෑ. දැන් මේ අවුරුදු 74 පුරාවට බහුතර ආගමික නායකයෝ කරේ අය මග ඇරලා ගියා. ඉඳලා හිටලා කෙනෙක් දෙන්නේ කතාරා ඒ අයටත් ඉන්න දුන්නේ නැහැ. ඒ අයටත් ඒ හඬ නිවැරදිව නගන්න දුන්නේ නැහැ. එක්ක අකල් මරණ වලට ලක් වුණා, නැත්නම් නෝන්ව පීඩාවට ලක් කරා. වංශවත් අයත් ඒ දෙයමයි කළේ. නමුත් මතක තියාගමු අපි අහිංසක ජනතාවට තමුන්ට වේදිකාවක් තිබුණේ නැහැ ඒ දේ කරන්න. නමුත් දැන් ඒ වේදිකාව හැදීගෙන එනවා. ඔබේ මගේ සිතැඟියාවන් බොහොම විවෘතව නිදහසේ ප්‍රකාශ කරන්න පසුබිම නිර්මාණය වෙමින් තියෙනවා. අපි ඒක නිවැරදිව පාවිච්චි කරන්න අවශ්‍යයි. මේ ලෝකේ ඉන්නවා කණ්ඩායම් කීපයක්. කණ්ඩායම් 4ක් ගැන මෙතන කතා කරනවානේ. අර පුද්ගලයා, ගමන ගිය පුද්ගලයා. ඒ මෝඩ ගමන ගිය පුද්ගලයා හින්දා තමයි මේ කතාව ලියවෙන්නේ. එයා වගකීමක් නැති ගමනක් ගියේ. මා අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශ්‍රී ලංකාව කියන මෑණියන් වැරදි ගමනක් ගියා.
හොරා කනවා කියලා දැන දැන ගමන ගියා. යනකොට හොරා කෑවා. හොරු කණ්ඩායමක් එකතු වෙලා ගහලා තුවාල කරලා හොරා කෑවා. ආගමික නායකයෝ නිහඬයි. දැන් මේ පුද්ගලයන්ගෙන් කියන්නේ මොකද්ද? අඥානව වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. දෙවෙනි දේ තමයි වගකීමකින් තොරව වැඩ කරන පූජකයින් ඉන්නවා. right? ඊට පස්සේ වංශවත් අය ඉන්නවා. ඒ වගේම ඊටාම වගකීමෙන් tamunට තියෙන දේ වැය කරලා කැප කරලා අනිත් කෙනාව රැක බලා ගන්න කණ්ඩායමකුත් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? මට අයිති දේ මට අයිති කියන අය. මම මේක කලිනුත් කියනවා. මට අයිති දේ මට අයිති. ඔබේ දේත් මට අයිති. හොරු කණ්ඩායම. මේ ඔක්කොම මගේ කියලා හිතන අය කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම තමයි මට අයිති දේ ඔබටත් අයිති කියන ඒ සමාරිතය වගේ කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාමීන් වහන්සේ අපව කැඳවන්නේ කොතැනකද? තුන්වෙනි කණ්ඩායමට. මට අයිති දේ ඔබටත් අයිති. මට අයිති ගැලවීම ඔබටත් අයිති. මේ යේසුස් වහන්සේ කළේ මෙන්න මේ දෙයයි. මිනිස්යාගේ පාප බර උන්වහන්සේ පිටට ගත්තා. මට අයිති පාපය උන්වහන්සේ ගත්තා. මාව ගලවන්න, මාව ස්වර්ග රාජ්‍යයට ගෙන යන්න, උතුම් වූ ජීවමාන අත්දැකීමකට ගෙන යන්න උන්වහන්සේ ජීවිතය දීලා මරුව පරාජය කළා, මලවුන්ගෙන් නැගිට්ටා. ඉතින් යේසුස් වහන්සේ තමයි යහපත් සමාරිතයා. ජීවිතය දීලා උන්වහන්සේ අපව මිලදීලා ගත්තේ. අපේ සියලු පාප එදිනෙදා වෙන පාපත් කමා කරන්නේ උන්වහන්සේ. අපට සියලු කරුණාව ලබා දෙන්නේ උන්වහන්සේ. ඒ නිසා මොකක්ද උන්වහන්සේගේ වචනේ කියන්නේ? අපි දන්නා වූ ගැලවීම ක්‍රියාවට යොදවන්න. අපි දන්නා වූ දේව වචනේ ක්‍රියාවට යොදවන්න. ඒක අහගෙන විතරක් ඉන්න එපා. ඒ අන්ධකාරයෙන් තුවාල වෙලා ඉන්න මේ දේශය සුවපත් කරන්න අපි දන්නා වූ දේව වචනේ තුල අපි මිනිස්යන්ට යහපත් දේ කරමු. කරුණාව පෙන්වමු. ආදරය පෙන්වමු. උපකාර කරමු. මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ රට තුල එහෙම එකිනෙකා වෙනුවෙන් අපේ දෑත් දිගු කරන්න තියෙන වෙලාව. සභාවක් හැටියට අවශ්‍යතාවෙන් ඉන්න මිනිස්සු වෙනුවෙන් අපේ දෑත් දිගු කරන්න තියෙන වෙලාවක්. ඔව් ප්‍රශ්න තියෙයි. උදව් උපකාර කරන්න ගියාම අනේක ප්‍රශ්න. මුකුත් නොකර ඉන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි මේ ලෝකේ හැටි. නමුත් අපව කැඳවලා තියෙන මේ ප්‍රශ්න අභියෝග ප්‍රතික්ෂේපයන් මැද අපට කරන්න පුළුවන් උපරිම යහපත් දේ කරන්න. ඉතින් මේ දේශය සුවපත් කරන්න පසුතැවිලි වෙමු. දේව වචනයට විශ්වාසවන්ත වෙමු. ස්වාමින් වහන්සේගේ පාමුලේ ඇදහිීමෙන් කීකරුකමට පැමිණෙමු. ඒ දේ කරන්න අපි හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරමින් මඟ පෙන්වන සේක්වා.